right අපි දැන් බලමු free radicals and antioxidants. Free radicals කියලා කියන්නේ highly reactive oxygen species containing one or more unpaired electrons. They have a tendency to acquire electrons. නැත්නම් they have a strong oxidizing ability. Free radicals කියලා කියන්නේ මොකක් හරි reactive oxygen species එකක්. එතකොට ඒකට පුළුවන් මේ free radical එක ගන්නම් ඒකට පුළුවන් electrons ගන්න. නැත්නම් ඒකට තියෙන strong oxidizing ability එකක්. එතකොට අපි බලමු මොනවද මේ oxidation and reduction කියලා කියන්නේ. oxidation කියලා කියන්නේ electron එකක් lose වෙනවා. නැත්නම් electron එකක් පිට කරනවා. reduction කියලා කියන්නේ electron එකක් gain කරනවා. නැත්නම් electron එකක් ලබා ගන්නවා. එතකොට free radicals කියලා කියන්නේ දැන් මේක free radical එකක් නම් free radicals එකේ action එක තමයි දැන් අපි හිතමු compound X කියන මොකක් හරි molecule එකක් තියෙනවා. ඒකේ electron එකක් තියෙනවා. එතකොට free radical එක කරන්නේ free radical එකේ unpaired electron එකක් තියෙනවානේ. එතකොට free radical එක කරන්නේ මෙන්න මේ තියෙන electron එක ලබාගෙන මෙන්න මේ substance එක oxidize කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ වලට තියෙනවා strong oxidizing ability එකක් කියලා. දැන් අපි බලමු free radicals කීපයක්. දැන් free radicals වලට යන්න කලින් අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද දැන් free radicals වල effect එක. දැන් එව්වා අර electron acquire කරනවානේ අනිත් substances වලින්. ඒ කියන්නේ එව්වා strong oxidant එකක්. right? ඊට අමතරව එව්වා biological molecules වන lipids, proteins, nucleic acids සහ polysaccharides වලට attack කරනවා. දැන් ඊට අමතරව free radicals ඉතාමත් toxic cell membranes වලට. විශේෂයෙන්ම cell membrane වල තියෙන polyunsaturated fatty acids වලට එව්වා ගොඩක් හානි ඇති කරනවා. එතකොට එව්වා cell membrane එක damage කරන්න very dangerous substance එකක්. දැන් අපි බලමු free radicals කීපයක්. අපි ඉස්සෙල්ලා පටන් ගමු මෙන්න මේ super oxide කියන free radical එකෙන්. දැන් super oxide කියන free radical එක කියන්නේ ඒක හදන්නේ partial reduction of oxygen. දැන් ඔයගොල්ලන් දන්නවනේ electron transport chain එකේ අන්තිම step එකේදී oxygen එකට electron එක ලබා දෙනවා. alright. එතකොට ඒකේ partial reduction එකක් සිදු වුණොත් එතකොට තමයි මේ super oxide එක හැදෙන්නේ. දැන් මේ super oxide එකේ මගින් තමයි දැන් මේ මේම පේනවනේ super oxide එකේ මගින් තමයි අනිත් ඔක්කොම free radicals ටික හැදෙන්නේ. මෙන්න මෙහෙම. ඔක්කොම free radicals ටික හැදෙන්නේ ඔන්න මේ super oxide එක මගින්. එතකොට super oxide එක ගැන අපි දැන් විස්තර ටිකක් බලමු. දැන් ඒක තමයි මේ precursor for other free radicals. හරිද? ඊට පස්සේ super oxide එක H2O2 නැත්නම් hydrogen peroxide බවට පත් වෙනවා මෙන්න මේ super oxide dismutase කියන enzyme එකේ. පෙනුනේ නැත්නම් sorry. super oxide dismutase කියන enzyme එක මගින්. now එතකොට දැන් අපිට ඊට පස්සේ කතාවක් ගන්න වෙනවා H2O2 සම්බන්ධයෙන්. දැන් H2O2 එකේ unpaired electron එකක් නැහැ. නමුත් ඒක strong oxidant එකක්. නැත්නම් effective oxidant එකක්. නමුත් ඒකට free radical කියලා අපිට කියන්න බෑ හේතුව ඒකේ unpaired electron එකක් නැති නිසා. අපි ඊට පස්සේ යන් මෙන්න මේ hydroxyl radical එකට. නැත්නම් hydroxyl radical එකට. මේකට L එකක් add කරන්න. right? hydroxyl. හරිද? හරි. දැන් මේ hydroxyl ion එක කියලා කියන්නේ hydroxyl ion එක තමයි most reactive oxygen radical. තවද ඒක capable of oxidizing lipids, carbohydrates, proteins and DNA. right? එතකොට ඊට අමතරව දැන් hydroxyl ion එක හැදෙන්න reactions දෙකක් තියෙනවා. එකක් තමයි Fenton reaction එක. මෙන්න මේ තමයි Fenton reaction එක. ඊට පස්සේ තියෙනවා Haber-Weiss reaction එක. මේ reactions ටික ඒ විදිහට පාඩම් කරොත් හොඳයි. හේතුව මේ සමහරවිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙයි කොහොමද මේක හැදෙන්නේ කියලා. right? okay. ඊට පස්සේ අපි යන් ඊළඟ free radical එකට. ඒ තමයි මෙන්න මේ hydroperoxyl radical එකට. දැන් hydroperoxyl radical එක හැදෙන්නේ මෙන්න මේ superoxide කියන free radical එකට H+ ion එකක් එකතු වුණාම. එතකොට තමයි මේ
හයිඩ්‍රෝපෙරොක්සිල් රැඩිකල් එක හම්බ වෙනවා. මේ තියෙන H+ අයන් එක O2 මේ සුපර් ඔක්සයිඩ් එකට H+ එකක් එකතු වුණාම හයිඩ්‍රෝපෙරොක්සිල් රැඩිකල් එක හැදෙනවා. right? ඊට පස්සේ අපි යන් මෙන්න මෙතනට. දැන් නයිට්‍රික් ඔක්සයිඩ් දන්නව නේද මේ මෙන්න මේ තියෙන නයිට්‍රික් ඔක්සයිඩ් එක ගොඩාක් වැදගත් vasodilation activate කරන්න. නැත්තම් ඊට අමතරව ඒකට ගොඩාක් දේවල් ඉන්හිබිට් කරනවා. මම කියන්නම් නයිට්‍රික් ඔක්සයිඩ් මොනවද ඉන්හිබිට් කරන්න කියලා. Nitric oxide is an inhibitor of platelet aggregation, monocyte adhesion, smooth muscle cell proliferation, superoxide radical elaboration, LDL oxidation. අන්න ඔය වගේ දේවල් nitric oxide මගින් inhibit කරනවා. එතකොට මේ superoxide දෙකට nitric oxide දෙක ප්‍රතික්‍රියා කර එකතු වුණාම හැදෙනවා මෙන්න මේ peroxynitrite radical එක. right? peroxynitrite radical එක. ඊට පස්සේ අපි යන් මෙන්න අපේ hypochlorous acid radical එක. hypochlorous acid radical එක හැදෙන්නේ chlorine minus ion එකක් H2O2 එක්ක react වුණාම. ඒක වෙන්නේ මෙන්න මේ myeloperoxidase කියන enzyme එක. myelo නෙවෙයි myelo L MYELO peroxidase කියන enzyme එක. ඒ enzyme එකට Fe2+ අවශ්‍ය වෙනවා. right? දැන් ඕකෙන් තමයි අර neutrophils and macrophages වල ඒ කියන්නේ action ඒ කියන්නේ myeloperoxidase එකේ ක්‍රියාකාරීත්වය මගින් මෙන්න මේ HOCl dot නැත්නම් hypochlorous acid radical එකයි hydroxy radical එක ඇති කරලා එව්ව වලට ඒ කියන්නේ neutrophils and macrophages ඇතුළේ ඇති කරන්න පුළුවන් microbicidal action එකක් phagosome එක ඇතුලේ. ඒතර එව්ව important අර engulf වෙච්ච බැක්ටීරියා ටික digest කරලා attack කරලා destroy කරන්න. right. ඊට පස්සේ අපි බලමු දැන් මෙතන ආයෙ තියෙනවා මොකද්ද radical එක hydroxyl radical එක තමයි most reactive oxygen species. right. දැන් අපි යන් sources of free radicals. sources දෙකක් මූලික වශයෙන් තියෙනවා. එකක් තමයි endogenous sources and ඊට පස්සේ තියෙනවා exogenous sources. අපි ඉස්සෙල්ලා බලමු endogenous sources ටික. endogenous sources ටික තමයි ඉස්සෙල්ලා අපි පටන් ගන්න ඕනේ partial reduction of O2 in ETC. අපි කලින් කිව්වා වගේ oxygen තමයි final electron acceptor එක electron transport chain එකේදී. එතකොට ඒක oxygen එක partially reduce වුණොත් නැත්නම් හරි electron ප්‍රමාණයකට හම්බුනේ නැති වුණාම එතකොට සිද්ධ වෙන්නේ අර O2 superoxide radical එක හැදෙනවා. right? superoxide radical එක හැදෙනවා. ඊට අමතරව දැන් ඒක සිදු වෙන්නේ only for 2% of molecular oxygen. ඊට පස්සේ තියෙනවා cytosolic redox reactions. දැන් දන්නවනේ cytosol එකේ එක enzymes තියෙනවා. ඊට පස්සේ දැන් redox reactions කියන්නේ reduction එක oxidation එක එකතු කරපු reaction එකන්නේ. එතකොට ගොඩාක් electrons එහාට මෙහාට යන නිසා එතන free radicals හැදෙන්න තියෙන ප්‍රබලතාවය වැඩි. එතකොට මෙන්න මේ enzymes ඒවට contribute කරන්න පුළුවන්. xanthine oxidase, cyclooxygenase, NADP oxidase, monoamine oxidase, aldehyde dehydrogenase, L-amine oxidase කියන enzymes ටික මගින් මෙන්න මේ cytosolic redox reactions වල බලපෑමෙන් free radicals හැදෙන්න පුළුවන්. cytosolic microsomal P450 system කියලා enzyme system එකක් තියෙනවා කියලා දන්නවා. ඒක තමයි අර drugs soluble පැත්තට soluble කරන්න hydroxylase action එක දෙන්නේ. ඒතර system which hydroxylase steroids and drugs. ඒතර මෙව්ව වලට පුළුවන් මෙන්න මේ free radicals ඇති කරන්න. ඊට පස්සේ තියෙනවා respiratory burst automatically increases the level of free radicals aiding in phagocytosis. අපි දන්නවා දැන් උඩින් අපි බලනවා neutrophils and macrophages වලත් මෙන්න මේ myeloperoxidase enzyme එක මගින් hydroxyl radical එකයි hypochlorous acid radical එක ඇති කරනවා. ඊට පස්සේ තියෙනවා මේ oxidation of hemoglobin. oxidation of hemoglobin කියලා කියන්නේ Fe2 hemoglobin වල porphyrin ring වල තියෙන Fe2+ එක push කරනවා නැත්නම් oxidize වෙනවා to meth hemoglobin Fe3+. right? ඒ තමයි අනිත් source of free radicals. අනිත් ඒවා තමයි exogenous sources. මේ ටික තමයි cigarette smoke, ionizing radiation, UV light, hyperoxia, heat shock, heavy metals, chemicals. මේ ටික මතක තියාගන්න. right. next අපි බලමු මේකට මෙන්න මේ harmful effects of free radicals වලට යන්න කලින් අපි ඉක්මනට බලමු antioxidant system එක.
දැන් ඇන්ටයිඔක්සි දැන් අපේ ෆ්‍රී රැඩිකල්ස් නැති කරන සිස්ටම් එකක් ඕනේ. අන්න ඒ තමයි අපේ ඇන්ටිඔක්සිඩන්ට් සිස්ටම් එක. එතකොට ඇන්ටිඔක්සිඩන්ට් සිස්ටම් එක දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි එන්සයිමැටික් ඇන්ටිඔක්සිඩන්ට් සිස්ටම් එක. අනිත් එක තමයි මෙන්න මේ non enzymatic antioxidant system. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ enzymatic antioxidant system එක මගින් කරන්නේ. දැන් enzymatic oxidant system antioxidant system එක මගින් කරන්නේ මෙන්න මේ enzymes තුනක් තියෙනවා. එකක් තමයි අපිට ඉස්සෙල්ලා හම්බ වෙච්ච superoxide dismutase. ඒකෙන් තමයි O2 නැත්තම් ඒකට කියන නම තමයි hydroxyl not hydroxyl superoxide radical එක superoxide radical එක hydrogen peroxide වලට convert කරන පළවෙනි enzyme එක තමයි ඒක. දැන් superoxide radical එක dangerous hydrogen peroxide වලට වඩා. ඒ නිසා තමයි ඒක convert කරන්නේ. ඊට පස්සේ තියෙනවා catalase enzyme එක. catalase enzyme එක මගින් කරන්නේ free radical එක මෙන්න මේ H2O2 කියන තව relatively dangerous substance එක convert කරනවා H2O වලටයි O2. ඒ වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙනවා glutathione peroxidase. අපි දන්නවා glutathione peroxidase කියලා කියන්නේ මෙන්න මේ reduced glutathione එක දැන් reduced glutathione මෙන්න මෙතන තියෙන reduced glutathione දැන් H2O2 වගේ free radicals එක්ක react කරලා එව්වා non dangerous form එකට පත්ව කරනවා. දැන් මෙතන තියෙන්නේ reduced glutathione එක convert වෙන oxidized glutathione වලට. ඊට පස්සේ ඒක convert කරනවා හැබැයි මේ free radical නෙවෙයි oxidizing substance එක H2O plus O2 වලට. එතකොට non damaging substance වලට convert කරනවා. ඒතර මේ oxidized මෙන්න මේ reduced එක oxidize කරන එක තමයි මේ glutathione peroxidase. ඊට පස්සේ oxidized glutathione එක recover කරන්න glutathione reductase කියන තව enzyme එකක් තියෙනවා. ඒක reduced glutathione බවට පත් කරන්න. මේ ටික මේ reaction එක ගොඩක් වැදගත්. ඒක මතක තියාගන්න. තව additional points වශයෙන් තියෙනවා මෙන්න මෙතන. superoxide dismutase කියන්නේ metallo enzyme එකක්. ඒකට ඒකේ mitochondrial සහ cytosolic කියන isoenzymes දෙකක් තියෙනවා. දෙකටම අවශ්‍ය වෙනවා. දැන් cytosolic එකට copper and zinc අවශ්‍ය වෙනවා. mitochondrial එකට manganese කියන metal එක අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඒවා present liver, spleen, kidney, neutrophils, macrophages වැනි තැන්වල මේවා අපිට මේ superoxide dismutase කියන enzyme එකට අපිට හම්බ වෙනවා. Next අපි බලමු glutathione peroxidase එකේ special point එකක්. ඒක තමයි metallo enzyme එකක්. එතකොට metallo enzyme කියලා කියන්නේ ඒක selenium containing metallo enzyme එකක්. SE. Right? ඒ තමයි විශේෂත්වය. ඊට පස්සේ අපි යන් non enzymatic antioxidant systems වලට. දැන් අපි බලමු දැන් naturally occurring antioxidants කීපයක් තියෙනවා. vitamin C, E. මේක කුප්පි නෝට් එක නැති වෙයි. කැමති නම් ලියා ගන්න පුළුවන්. but අහගෙන හිටියොත් it's also okay. Naturally occurring antioxidants විදිහට තියෙනවා vitamin C, vitamin E, retinoids, beta carotene, glutathione, lycopene, flavonoids, caffeine, තව cysteine. ඕවා තමයි naturally occurring antioxidants. දැන් ඒවා අතරින් විටමින් E, විටමින් C වලට ලොකු තැනක් තියෙනවා. ඊට අමතරව අපි බීටා කැරොටින් ගැන පොඩි කතාවක් ගමු. දැන් විටමින් E කියලා කියන්නේ most potent free radical chain breaking antioxidant එකක්. ඒ කියන්නේ දැන් free radicals වලදී අපි දන්නවා මේ අපිට ඉස්සරහට හම්බ වෙනවා එක free radical එකක් ගිහිල්ලා react කරනවා එක lipid poly අපි කියමුකෝ polyunsaturated fatty acid එක lipid එක තියෙන membrane lipid එක තියෙන එතකොට මේක free radical එකක් වෙනවා. එතකොට ඒක ගිහලා react වෙනවා තව free radical එකත් එක්ක. දැන් ඒක react කරද්දී ඒකේ shape එක change වෙනවා. right? ඒකේ shape එක change වෙනවා. එතකොට දැන් මේකත් react කරද්දී ඒකේ shape එක change වෙනවා. දැන් ඔහොම ඒක දිගටම react කරලා ගිහලා ඔක chain එකක් හැදෙනවා. ඔන්න ඔය chain එක කඩන්න තමයි මේ vitamin E එක ගොඩක් වැදගත්. most potent free radical chain breaking antioxidant. It protects the cells from lipid peroxidation. ඊට පස්සේ අපි කතා කරනවා about vitamin C. Vitamin C වල actions දෙකක් තියෙනවා. මෙන්න මෙතන two ways කියලා act කරනවා වගේ තියෙනවා. එකක් තමයි ඒක directly reacts with OH hydroxyl radicals නැත්නම් superoxide radicals and lipid hydroxyperoxides to inactivate them.
එතකොට ඒවල තියෙන ෆ්‍රී රැඩිකල් ඇක්ටිවිටි එක අඩාල කරනවා එව්වත් එක ඩිරෙක්ට්ලි ගිහිල්ලා රියැක්ට් කරලා එව්වා රිඩියුස් කරපුවාම ඊට පස්සේ තියෙනවා it restores the antioxidant property of oxidized vitamin E. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මෙන්න මේ විටමින් E එක කොහොමද සයිකල් වෙන්නේ කියලා. මෙන්න මෙතන. මේ තමයි විටමින් C and E වල මෙකැනිසම් එක. එතකොට අපි කලින් කතා කරා වගේ දැන් මේ තමයි poly unsaturated fatty acid එකක් right. ඉස්සෙල්ලා දැන් මේකට කිසිම බලපෑමක් නැහැ. මේ තමයි normal phospholipid එක තියෙන poly unsaturated fatty acid එකක්. දැන් ඒකට free radical එකක් ඇවිල්ලා ඒක activate කරනවා. දැන් මේ activate කරාට පස්සේ තමයි මම අර කලින් කියපු free radical chain reaction එක වෙන්නේ. එක lipid එකක් අනිත් lipid එකට බලපෑමක් කරලා ඒක activate කරනවා. එතකොට ඒකේ shape එක වෙනස් වෙනවා. ඔන්න ඕම ගිහිල්ලා ඊට පස්සේ ලොකු poly unsaturated fatty acid lipid ප්‍රමාණයක් damage කරනවා මෙන්න මේ free radical chain reaction එක මගින්. හැබැයි මේ vitamin E සහ vitamin C ඒකට වෙන්න දෙන්නේ නැහැ. ඒක කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. දැන් මේ තමයි මෙන්න මේ peroxy radical කියන්නේ මෙන්න මේක. right? එතකොට මේ තමයි අර activated free radical එකනේ. ඒකට මේක තමයි යන්නේ free radical chain reaction එකට. දැන් මේ තමයි vitamin E. vitamin E මෙන්න මේ peroxy radical එක deactivate කරලා ඒක තව hydroxy peroxy polyunsaturated fatty acid කියන less reactive form එකට පත් කරනවා. එතකොට ඒ polyunsaturated fatty acid complex එක නැත්නම් sub molecule එක තව දුරටත් deactivate වෙනවා glutathione මගින්. right? දැන් ඕකේ ක්‍රියාකාරීත්වය කරන්නේ මෙන්න මේ vitamin E වල action එකෙන්. vitamin E තමයි ඒකත් එක්ක act කරලා vitamin E radical එක බවට පත් වෙලා ඒක inactivate කරලා කරන්නේ. දැන් vitamin E radical එක බලන්න මෙතනදී recover වෙනවා vitamin C එකේ ක්‍රියාකාරීත්වය මගින්. එතකොට ඒක තමයි vitamin C සහ vitamin E එක අතර තියෙන link එක සහ vitamin E කොහොමද free radical chain reaction එක කඩන්නේ කියලා දැන් අපි බලාගත්තා. next අපි බලමු beta carotene. beta carotene කියලා කියන්නේ free radical එක trapping activity එකක් තියෙන substance එකක්. ඒක තව දුරටත් prevents membrane lipid peroxidation. එතකොට මෙන්න මෙතන තියෙනවා diets rich in vitamin E, C and beta carotene lead to decreased risk of chronic inflammatory diseases such as chronic heart disease, myocardial infarction and මං හිතන්නේ මෙතනද cataractogenesis, right? okay. අපි oxidative stress වලට යන කලින් අපිට පොඩි දෙයක් මිස් වුණා. අපි බලමු දැන් free radicals කොහොමද damage කරන්නේ to එකේ harmful effects. Then free radicals cause oxidative damage to macromolecules, polysaccharides, lipids and proteins. කොහොමද lipids වලට damage කරන්නේ? Free radicals have a high tendency to attack polyunsaturated fatty acids which are present on the cell membrane. ඒව damage කරන්නේ by peroxidation. Peroxidation කියලා කියන්නේ එතකොට peroxidation එකකින් damage කරලා ඊට පස්සේ partial නැත්නම් complete loss of the membrane function වලට ඇති කරනවා. අපි මේක ඩිස්කස් කරා මෙන්න මේ chain reaction එක කොහොමද ඇති වෙන්නේ කියලා අපි ඩිස්කස් කරා. proteins damage කරන්නේ ඒක free radicals ඊට පස්සේ අර දැන් protein එක shape එක maintain කරන්න ගොඩාක් වැදගත් එක bonds තියෙනවා. right? ඒ bonds ටික ගොඩාක් වැදගත් and shape of a protein ගොඩාක් වැදගත් ඒකේ function එකට. එතකොට free radicals වලින් කරන්නේ ඒ bonds වල තියෙන compounds ටික oxidize කරලා නැත්නම් වෙනස් කරලා ඒ bonds ටික කඩනවා. එතකොට මොනවද වෙන්නේ? ඒ protein එක denature වෙනවා. ඒකේ shape එක වෙනස් වෙනවා. එතකොට මොනවද වෙන්නේ? ඒකේ function එක වෙනස් වෙනවා. ඒ නිසා ඒක තමයි mechanism එක for damaging proteins. Free radicals will cause oxidation of sulfhydryl groups, modify amino acid residues. හැබැයි proteins are less vulnerable than polyunsaturated fatty acids. එතකොට ඉස්සෙල්ලා free radicals ඒ කියන්නේ ගොඩක් damage එකක් ඇති කරන්න පුළුවන් polyunsaturated fatty acids වලට. හැබැයි proteins වලට එච්චර තරම් ලොකු damage එකක් ඇති කරන්නේ නැහැ. right. next තියෙන්නේ අපිට meth hemoglobin ගැන කතාවක්.
මෙත්හිමොග්ලොබින් කියලා කියන්නේ අර හිමොග්ලොබින් එක ඔක්සිඩයිස් වුණාම Fe2+ නම් Fe3+ වල ඔක්සිඩයිස් වුණාම දැන් මෙත්හිමොග්ලොබින් ඇත්තටම අපේ ඇඟ ඇතුළේ තියෙන එක හොඳ නෑ. එතකොට අපි කරන්නේ මෙතිලින් බ්ලූ කියන ඩ්‍රග් එක අපි දීලා අපි ඒක හිමොග්ලොබින් බවට නැවත පත් කරනවා. දැන් හිමොග්ලොබින් ටු මෙත්හිමොග්ලොබින් කරන්නේ මෙන්න මේ සුපර් ඔක්සයිඩ් එක. එතකොට ඒක ට්‍රීට්මන්ට් එක තමයි මෙන්න මේ මෙතිලින් බ්ලූ කියලා කියන්නේ. Next up බලමු damage to nucleic acids. Free radicals alter and destroy the nitrogenous base and cause genetic mutation, cell death and carcinogenesis. Next up young oxidative stress ගැන කතාවක් ගන්න. Now oxidative stress then අපි මේක කියමු. Usually there is a balance between pro-oxidant and antioxidant system. Shifting of the balance towards pro-oxidant is caused by oxidative stress. ඒ කියන්නේ pro-oxidant කියලා කියන්නේ දැන් අර අපි කතා කරපු superoxides, hydroxyl radicals නැත්නම් peroxynitride radicals. ඒ ඔක්කොම වැඩි වෙනකොට තමයි අපි කියන්නේ oxidative stress එක ඇති කරනවා කියලා. ඒතකොට මේ තියෙන්නේ now this oxidative stress එක ඇති වෙන්න පුළුවන් අපි chemicals ingest කරපුවාම. තවද අපේ ඇඟේ තියෙන antioxidants ටික අඩු වුණාමත් oxidative stress වැඩි වෙන්න පුළුවන්. දැන් අපි යමු මේ free radical and antioxidants එකේ තියෙන final part එකට. ඒ තමයි free radicals in diseases. දැන් අපි free radicals in human disease ගැන කතා කරද්දී අපිට free radicals මගින් මෙන්න මේ human diseases ටික describe කරන්න පුළුවන්. Number 1 hemolysis. Number 2 aging process and age related neurodegenerative disorders. Number 3 cardiovascular diseases. Number 4 diabetes mellitus. Number 5 cancer. අපි ඉස්සෙල්ලා පටන් ගමු hemolysis වලින්. දැන් hemolysis එක ඇති වෙන්නේ ඉස්සෙල්ලා අපි බලමු. දැන් superoxide එක හැදෙනවා in red blood cells because of the autooxidation of hemoglobin to methemoglobin. දැන් මෙතනදී තියෙනවා O2 superoxide free radical එක form වෙන autooxidation මගින් HB to methemoglobin සිදු වෙනකොට. එතකොට මොනවද වෙන්නේ? මෙන්න මේ දැන් උදාහරණයක් වශයෙන් තව reacts with proteins. දැන් ඒ free radicals ටික ඇති වෙනවනේ. ඊට අමතරව superoxide එක අපි precursor කියලා කතා කරානේ. එතකොට දැන් ඒ precursor එක තියෙන නිසා ඒක hydroxyl, peroxide නැත්නම් peroxynitride කියන free radicals ටික හදන්න පුළුවන්. දැන් ඒක විතරක් නෙවෙයි. Right. අපි දැන් කතා කරන්න තියෙන්නේ free radicals in diseases. දැන් අපි free radicals in human diseases ගැන කතා කරද්දී hemolysis, aging process and age related neurodegenerative disorders, cardiovascular diseases, diabetes mellitus and cancer කියන diseases වලට අපිට free radicals මගින් explanation එකක් හොයාගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා පටන් ගමු hemolysis වලින්. දැන් red blood cells තමයි oxygen blood body පුරාම ගෙනියන්නේ. එතකොට red blood cells වල ඉබේටම high oxygen content එකක් තියෙනවා. එතකොට මේ oxygen එක high content එක තියෙනකොට hemoglobin methemoglobin වලට තියෙන මාරු වෙන්න තියෙන tendency එක වැඩි වෙනවා. ඒකට කියන්නේ auto oxidation. එතකොට hemoglobin methemoglobin වලට auto oxidate වුණාම O2 superoxide free radical එක හැදෙනවා. අපි දන්නවා superoxide කියලා කියන්නේ precursor to other free radicals කියලා. එතකොට hydroxyl, hydrogen peroxide. ඊට පස්සේ hypochlorous කියන hypochlorous acid radical කියන radicals ටික ඒ නිසා හැදෙන්න පුළුවන්. එතකොට මේ free radicals ටික ගිහලා react කරනවා proteins, nucleic acid, lipids උත් එක්ක. එතකොට මොනවද වෙන්නේ? මෙවුවා red blood cell එකේ tissue එක damage කරලා ඒක ඊට පස්සේ hemolyze වෙන්න පුළුවන්. තවද chemicals such as primaquine, sulfonamide, naphthalene වගේ දේවල් වලට මේ hemolytic attack එකක් ඇති කරන්න පුළුවන් හේතුව එව්වා free radicals generation එක increase කරනවා. මෙන්න මෙතන තියෙන විදියට. දැන් glutathione system එක තමයි ඒකේ protection එක තියෙන්නේ. හැබැයි ඒක NADPH මත depend වෙනවා. දැන් NADPH අපි දන්නවා හැදෙන්නේ HMP shunt එකෙන්. එතකොට HMP shunt එකේ ගොඩක් වැදගත් enzyme එකක් තියෙනවා. ඒ තමයි G6PD. දැන් G6PD අඩු වුණාම
NADPH හැදෙන්නේ නැහැ. එතකොට NADPH තමයි glutathione system එක maintain කරන්නේ. එතකොට G6PD deficiency තියෙන එක්කෙනෙක්ට මෙන්න මේ glutathione system එක maintain කරන්න බැරි නිසා එයාට free radicals ටික clear කරන්න බැරි නිසා එයාගේ red blood cells වල අපිට හම්බ වෙනවා Heinz bodies. දැන් අපි ගමු අපි blood picture බලපුවම දැන් මේ තමයි normal red blood cell එක නම් damaged red blood cell එකේ මෙන්න මේ වගේ පොඩි පොඩි bodies තියෙනවා. ඒවට තමයි කියන්නේ Heinz bodies කියලා. ඒව ඇති වෙන්නේ red blood cells වල තියෙන සමහර proteins වල sulfide groups damage වුණාම නැත්නම් alter වුණාම ඒව මෙන්න මේ coagulate වෙලා මෙන්න මේ Heinz bodies ඇති කරනවා. එතකොට අපිට මේ G6PD deficiency එකේ feature එක විදිහට අපිට සමහරවිට පේනවා Heinz bodies in the red blood cells. ඊට අමතරව දැන් G6 දැන් NADPH නැති නිසා glutathione නැති නිසා free radicals වලට membrane එක damage කරලා hemolysis ඇති කරන්න පුළුවන්. Right. මෙන්න මේ තියෙන free radicals oxidize the sulfhydryl group in the hemoglobins. HP clumps together and attach to the membrane. Is a sign of oxidative stress. Next up young aging වලට. දැන් aging ඇති වෙන්න හේතුව තමයි then free radical then mediated damage to cellular function contributes to the aging process. එතකොට Alzheimer's, Parkinson's, amyotrophic lateral sclerosis, Pick's disease, Huntington's disease වගේ ලෙඩවල් වලට අපිට හිතා ගන්න පුළුවන් මේ free radicals මගෙන් ඒව සිදු වෙනවා කියලා. Age related then reduced energy metabolism, trace element toxicity. එතකොට දැන් ඔය හිතන්න දැන් එක එක damages වෙන නිසා තමයි මේ aging process එක සිද්ධ වෙන්නේ. right අපි ඊළඟට බලමු. now අපි දැන් ඊට පස්සේ බලමු මේ දැන් කොහොමද මේ brain එකට විශේෂයෙන් ඇති කරන්න කියලා. දැන් free radicals වලට damage කරන්න පුළුවන් කිව්වා නේද proteins. දැන් මොනවද proteins? proteins කියන්නේ enzymes and receptors නේ. එතකොට අපිට හිතන්න පුළුවන් දැන් brain එකේ තියෙන enzymes උයි receptors අපි ගමු. එතකොට දැන් මේ enzymes and receptors ගොඩක් වැදගත්නේ brain එකේ function එකට. එතකොට මේ free radicals මගින් මේ enzymes ටික receptors ටික damage කරපුවාම brain function එක damage වෙනවා. brain function එක damage වුණාම neurons වල degeneration එකක් ඇති වෙනවා. එතකොට මොනවද වෙන්නේ? neuron degeneration එක ඇති වුණාම brain aging එක accelerate වෙනවා. නැත්නම් brain aging වැඩි වෙනවා. ඒ තමයි මෙන්න මේ neurodegenerative disorders වල අපි ගන්න pathway එක. right මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. අපි next බලමු cardiovascular diseases. ඉස්සෙල්ලා අපි පටන් ගමු මේ මෙන්න මෙහෙම පොඩි summary එකක් දීලා right. okay ඒක මම අදින්න. දැන් දන්නව නේද මේ okay දැන් LDL අපි දන්නවා cholesterol carry කරන ගොඩක් important vehicle එකක්. අපි දන්නවා LDL කියන්නේ ගොඩක් important vehicle එකක් for cholesterol. දැන් එතකොට මේ LDL එක oxidize වෙනවා by free radicals into oxidized LDL. sorry මේ වැඩි clear නැති වුණාට සමා වෙන්න මේ hopefully හැබැයි idea එක හම්බ වෙන නිසා I will keep going. හරි. එතකොට මේ oxidized LDL ඊට පස්සේ වටේ තියෙන මෙහෙම කරමුකෝ. no that doesn't work either. වටේ තියෙන monocytes right monocytes or macrophages වලින් එව්ව ingest කරනවා. එතකොට ඇති වෙනවා foam cells. මේ foam cells කියලා කියන්නේ මෙන්න මේ oxidized LDL එක absorb කරලා monocytes and macrophages තමයි foam cells බවට පත් වෙන්නේ. දැන් එතකොට මේ foam cells වලට තවත් oxidized LDL absorb කරන්න පුළුවන්. නැත්තම් ඊට අමතරව ඊට වඩා oxidized LDL absorb කරේ නැතත් ඊට පස්සේ මොනවද වෙන්නේ? මේ foam cells ටික necrose වෙනවා. එතකොට necrose වෙලා ඒව පිපිරිලා
එව්වා රිලීස් කරනවා දැන් මේ එක්ස්ප්ලෝඩ් වෙනවා හරිද නැත්තම් නිකන් ඒක දැන් අර සෙල් එක දැන් මේ මෙම්බ්‍රේන් එක දැන් මේන්ටේන් කරන්න බැරි නිසා ඒකේ ඇතුලේ තියෙන ෆ්‍රී රැඩිකල්ස් ඇන්ඩ් ප්‍රෝටියුලිටික් එන්සයිම්ස් ටික එළියට යනවා. එතකොට මේ ඇතුලේ තියෙන ෆ්‍රී රැඩිකල්ස් ඇන්ඩ් ප්‍රෝටියුලිටික් එන්සයිම්ස් ටික එළියට ගියාම දැන් බ්ලඩ් වෙසල්ස් වල තියෙන මෙන්න මේ එන්ඩෝතීලියම් එකේ ඩිස්ෆන්ක්ෂන් එකයි නැත්නම් එන්ඩෝතීලියම් එකේ ෆන්ක්ෂන් එක ඉන්හිබිට් කරලා එන්ඩෝතීලියල් ඩිස්ෆන්ක්ෂන් එකක් ඇති කරලා තව එන්ඩෝතීලියම් එකට ඉන්ජරි එකක් ඇති කරනවා. එතකොට මොනවද වෙන්නේ? එන්ඩෝතීලියම් එකේ ඉන්ජරි වුණාම ඒකේ ෆන්ක්ෂන් එක නැති වෙනවා. දැන් එන්ඩෝතීලියම් එකේ ෆන්ක්ෂන් ඔක්සිඩයිස් LDL ඒ විතරක් නෙවෙයි. ඔක්සිඩයිස් LDL සයිටෝකයින් ප්‍රොඩක්ෂන් අප්රෙගියුලේට් කරනවා. එතකොට ඒ සයිටෝකයින් ප්‍රොඩක්ෂන් එක අප්රෙගියුලේට් කරපුවාමත් එන්ඩෝතීලියල් ෆන්ක්ෂන්ස් අඩු වෙනවා. දැන් ඔය ඔක්කොමෙන් සිද්ධ වෙන්නේ අන්තිමට එන්ඩෝතීලියම් එකේ තියෙන ලෝකල් ඉන්ෆ්ලැමේටරි රිස්පොන්ස් එක වැඩි කරනවා. එතකොට ලෝකල් ඉන්ෆ්ලැමේටරි රිස්පොන්ස් එක වැඩි කරපුවාම තමයි ඇති වෙන්නේ දැන් මෙතන මෙන්න මේ රීජන් එකට තමයිනේ ෆෝම් සෙල්ස් මැරිලා ඊට පස්සේ ඩැමේජ් කරන ෆ්‍රී රැඩිකල්ස් and එන්සයිම්ස් ටික ඇති කරන්නේ. එතකොට මෙතන ඉන්ෆ්ලමේෂන් එක ඇති වෙනවා. දැන් ඉන්ෆ්ලමේෂන් එක ඇති වුණාම තමයි මෙන්න මේ ආතරොස්ක්ලෙරොසිස් ඇති වෙන්නේ. එතකොට මොනවද වෙන්නේ? බ්ලඩ් වෙසල් එක බ්ලොක් වෙනවා. බ්ලඩ් වෙසල් එකේ ෆ්ලෝ එකට බ්ලොක් එකක් තියෙනවා. රයිට්? ඒක බ්ලොක් එක එහාට යන්නේ නැහැ. එතකොට දැන් ඔය ආතරොස්ක්ලෙරොටික් රීජන් එකේ මේන් කම්පොනන්ට් එක විදිහට අපිට ගන්න පුළුවන් ෆෝම් සෙල්ස්. දැන් මෙන්න මේ ෆෝම් දැන් මේ ඊට පස්සේ මේකට කියන්නේ ප්ලාක් කියලා. දැන් මේ ප්ලාක් එක හදිස්සියක් වුණොත් අපි කියමු කැඩුනා කියලා. ඊට පස්සේ දැන් මේ ප්ලාක් එක එතකොට ප්ලාක් එක කැඩුනා කියමුකෝ. දැන් ප්ලාක් ඩිස්ටේබල් දැන් ඒකට ප්ලාක් එක ඩිස්ටේබලයිස් වෙන්න පුළුවන් ෆෝම් සෙල් වැඩිපුර මැරෙනවා නම්. දැන් අපි දන්නවා ෆෝම් සෙල්ස් කොහොමද හැදුනේ? ආයෙ මතක් කරමු. මොනොසයිට්ස් and macrophages ඔක්සිඩයිස් LDL ඉන්ජෙස්ට් කරපුවම තමයි ෆෝම් සෙල්ස් හැදෙන්නේ. රයිට්? එතකොට දැන් ෆෝම් සෙල්ස් වැඩි වුණාම ප්ලාක් එක සමහරවිට ඩිස්ටේබලයිස් වෙන්න පුළුවන්. එතකොට ඒක ඩිස්ටේබලයිස් වෙලා ඒක අර බ්ලඩ් එක වටේට ත්‍රොම්බස් එකක් විදිහට ගිහිල්ලා නැත්නම් එම්බොලිසම් එකක් විදිහට ගිහිල්ලා ඊට පස්සේ හાર્ට් එකේ සහ බ්‍රේන් එකේ තියෙන ඉම්පෝටන්ට් වෙසල්ස් වල ගිහිල්ලා බ්ලොක් කරනවා. එතකොට මොනවද ඇති කරන්නේ? heart attacks and strokes. ඔන්න ඔය තමයි mechanism එක for cardiovascular diseases. මේ ටික ආයේ ටික ඒක කියව ගත්තාම ඒක ක්ලියර් වෙනවා. now diabetes mellitus කියලා කියන්නේ free radicals දැන් අපි දන්නවා insulin හැදෙන්නේ beta cells of the islets of Langerhans. ඒතකොට free radicals වලට තියෙනවානේ proteins, lipids ඔය cells damage කරන මේ බලයක්. එතකොට free radicals ගිහලා beta cells of islets of Langerhans වලට damage කරපුවාම එතකොට කරන්නේ insulin නිෂ්පාදනය කරන්න බැරි නිසා diabetes ඇති වෙනවා. අවසාන වශයෙන් අපි බලමු cancer. දැන් free radicals can cause damage to DNA in cells and ඊට පස්සේ දැන් DNA වල damage කරාට පස්සේ දැන් repair කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි free radicals වලටත් පුළුවන් ඒ DNA repair කරන gene එකත් damage කරන්න. ඊට අමතරව දැන් gene එක alter කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් express වෙන gene එක rapid කරන්න පුළුවන්. right? දැන් හිතන්න අපේ දැන් අර අපි Y2S1 එක කරා වගේ දැන් තියෙනවා P53 නැත්තම් අපි කියමු MMR mismatch repair gene කියලා කියමු. ඒතර ඔය genes ටික alter වුණොත් එතකොට අර mismatch repair එක සිද්ධ කරන්නේ නැහනේ. අර DNA repair process එක සිද්ධ කරන්නේ නැහනේ. එතකොට DNA repair වුණ නැති වුණාම DNA mutate වෙනවා. DNA mutate වුණාමනේ cancer හැදෙන්නේ. එතකොට තමයි free radicals මගෙන් cancer හදන්නේ, cancer සිද්ධ කරන්නේ එන්නේ එහෙම. අපි එතනින් එන ඉවර කරනවා free radicals and antioxidants. දැන් අපි බලමු the biochemical effects of alcoholism. දැන් alcohol කියලා කියන්නේ carbonic compound එකක් with an OH group. කට්ටිය දන්නවා මේ carbon chain එකක් අන්තිමට OH group OH molecule එකක් තියෙනවා නම් ඒකට කියන්නේ alcohol එකක් කියලා. දැන් cereals සහ fruits වල තියෙනවානේ sugars, example fructose, sucrose, glucose කියලා. ඒ sugars fermentation වුණාම alcohols බවට පත් වෙනවා. දැන් අපි alcohol ගැන කතා කරද්දී අපි ගොඩක් විට කතා කරන්නේ ethanol ගැන C2H5OH. දැන් alcohol සාමාන්‍යයෙන් එක recreational drink එකක්නේ. ඒ නිසා ඒක ගන්නේ leisure වෙලාවදී තමයි. so ඒකේ අර very fast
රැපිඩ් ඇබ්සෝප්ෂන් එකක් තියෙනවා 20% ස්ටමක් එකේදී 80ක් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී. දැන් අපි බලමු මේ මෙටබොලිසම් එක සම්බන්ධයෙන්. ඉස්සෙල්ලා සයිටෝසෝල් එක ඇතුලේ එතනෝල් NAD+ එක එකතු වෙලා ඇල්කොහොල් ඩීහයිඩ්‍රජනේස් කියන එන්සයිම් එකත් එක්ක ෆැසිලිටේට් කරලා ඒක ඇසිටල්ඩිහයිඩ් බවට පත් වෙනවා. එතකොට NADH+H+ එකක් ලබා දෙනවා. දැන් අපි දන්නවා මේ NADH+H+ එකත් මේ රියැක්ෂන් එක වෙනවා ග්ලයිකොලිසිස් නැත්නම් TCA සයිකල් එකේ මේක ඉලෙක්ට්‍රෝන එනර්ජි කැරිය එකක් නේද? ඊට අමතරව in the mitochondria acetaldehyde NAD+ එක එකතු වෙලා H2O ත් එක්ක aldehyde dehydrogenase කියන එන්සයිම් එකත් එක්ක ඇසිටේට් හදලා ආයෙත් අර කියපු NADH+H+ කියන ඉලෙක්ට්‍රෝන කැරිය එක හදනවා. ඊට අමතරව එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකේදී මෙන්න මේ සයිටෝක්‍රෝම් P450 නැත්නම් ඒකට කියනවා 2E1 කියන මයික්‍රෝසෝමල් එතනෝල් ඔක්සිඩයිසිං සිස්ටම් කියන එන්සයිම් එකත් එක්ක රියැක්ට් කරලා ඇසිටල්ඩිහයිඩ් බවට පත් වෙලා ඒක NAD++H2O හදනවා. තව දෙයක් තියෙනවා මේ කැටලිස් කියන එන්සයිම් එක. කට්ටිය දන්නවා කැටලිස් කියන්නේ H2O2 H2O සහ O2 බවට පත් කරන එන්සයිම් එකක්. දැන් මේ කැටලිස් එකේ important in alcohol metabolism in the brain. දැන් peroxisome එක ඇතුලේ fatty acid plus oxygen අපි දන්නවා beta oxidation ඕන oxidation reaction එක free radicals generate වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි කතා කරා electron transport chain එකේදී අන්තිම step එකේදී reduction එකක් oxygen reduction එකක් වෙන නිසා එතන superoxide එකක් හැදෙන්න පුළුවන්. ඒතර ඔය reactions වල free radicals හැදෙන්න පුළුවන්. දැන් මෙතනදී hydrogen peroxide හැදෙනවා. මේ hydrogen peroxide ethanol එක්ක එකතු වෙලා catalase කියන enzyme එකේ ක්‍රියාකාරීත්වය මගින් acetaldehyde කියන substance එක හදනවා. ඒක H2O එක්ක හදනවා. එතකොට අපි බලද්දී දැන් ethanol convert වෙනවා acetaldehyde වලට ඊට පස්සේ convert වෙනවා acetic acid වලට aldehyde dehydrogenase එක මගින්. දැන් acetaldehyde ඉතාමත් toxic substance එකක්. ගොඩාක් negative effects තියෙනවා අපේ සෛලවල තියෙන ක්‍රියාකාරීත්වයට. දැන් ඒක මත drug එකක් හදලා තියෙනවා. ඒ තමයි disulfiram. දැන් disulfiram කියන්නේ aldehyde dehydrogenase. දැන් බලන්න මෙතන acetaldehyde දැන් මේක block කරපුවාම disulfiram මගෙන් acetaldehyde ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට හිතා ගන්න පුළුවන් ඇයි toxic substance එකක් ඇති වෙන්නේ කියලා. then disulfiram දෙන්නේ alcoholism වලදී. දැන් කවුරු හරි වැඩියෙන් බොනවා නම් එයාට එතන positive effect එකක් තියෙන කියලා හිතෙන්නේ. හැබැයි එයාට පෙන්වන්න ඕනේ that alcoholism මගින් negative effect එකක් තියෙනවා. එතකොට අපිට ඇති කරන්න ඕනේ unpleasant effects of alcohol. දැන් acetaldehyde එකේ toxic ක්‍රියාකාරීත්වය මගින් අපිට මේ unpleasant effects of alcohol දැනෙනවා. ඒ නිසා තමයි අපි disulfiram දීලා මේ aldehyde dehydrogenase එක block කරන්නේ. Disulfiram is used as a treatment for chronic alcoholics to minimize consumptions. Now, aldehyde dehydrogenase has many isomers. හැබැයි aldehyde DH2 තමයි වැඩිම තියෙන්නේ. තවද සාමාන්‍ය pop culture වල තියෙන East Asians ලට that they can't handle the alcohol or they can't hold the alcohol කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ alcohol බොන්න බෑ because ඒගොල්ලන්ට බෑ කරන්න අමාරුයි alcohol වල toxic effects ටික. ඒකට හේතුව තමයි මෙන්න මේ aldehyde dehydrogenase enzyme එකේ deficiency එක නිසා. ඒක නැති නිසා acetaldehyde රැඳෙනවා වැඩි. ඒකට තවත් කියනවා Asian flush කියලා. අර ඒකේ negative effects වෙන නිසා. ඒක genetic එතකොට East Asians වලට genetic predisposition එකක් තියෙනවා. අර acetaldehyde කලන්න බැරි වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ alcohol ගත්තාම ඒගොල්ලන්ගේ acetaldehyde නිසා ඇති වෙන toxic effect එක වැඩි. දැන් අපි යන් alcohol වල metabolic effects වලට යනවා. දැන් alcohol වල තියෙනවනේ carbon skeleton එකක්. එතකොට ඒක energy source එකක් විදිහට ගන්න පුළුවන්. Specifically කිව්වොත් 7 kilocalories per gram වගේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ energy carry එක වෙන්නේ මෙන්න මේ NADH. කටි දන්නවා NADH synthesize වෙනවා අපි කලින් alcohol dehydrogenase ու aldehyde dehydrogenase කියන enzyme දෙකේ ක්‍රියාකාරීත්වය කතා කරද්දී NADH හැදෙනවා. එතකොට NADH ගිහලා ETC එකට ගිහලා 3 ATP එක NADH ගානේ හදනවා. දැන් chronic use and high dosage alcohol ගොඩක් එක දිග ගත්තාම ඒක energy level එකේ අඩුයි සහ ඒකේ negative nitrogen balance එකක් තියෙනවා. අපි දන්නවා දැන් alcoholism වලදී
අපි ඉස්සරහට බලමු කොහොමද ප්‍රෝටීන් මෙටාබොලිසම් එෆෙක්ට් වෙන්නේ කියලා. හැබැයි මේ නෙගටිව් නයිට්‍රජන් බැලන්ස් කියන්නේ වැඩියෙන් නයිට්‍රජන් ලොස් වෙන අවස්ථාව. ඉන්ටේක් එකට වඩා ලොස් එක වැඩි වෙන නිසා. ඒක වෙන්නේ අපි කතා කරා වගේ trauma, starvation and infection වගේ අවස්ථාවලදී. එතකොට මේ ඇල්කොහොල් එකේ නෙගටිව් ඉෆෙක්ට් එක නිසා මෙන්න මේ නෙගටිව් නයිට්‍රජන් බැලන්ස් එකකුත් ඇති වෙනවා. නෙගටිව් නයිට්‍රජන් බැලන්ස්. අපි දැන් බලමු කොහොමද මේක කාබෝහයිඩ්‍රේට් මෙටාබොලිසම් එකට එෆෙක්ට් වෙන්නේ කියලා. ඉස්සෙල්ලා ගමු glycolysis and TCA cycle. alcohol glycolysis කියන ක්‍රියාකාරීත්වය සප්‍රෙස් කරනවා. නැත්නම් ඒක අඩාල කරනවා. ඒකට හේතුව තමයි අර කලින් කතාව කරා වගේ NADH ප්‍රොඩියුස් කරනවා. දැන් NADH ප්‍රොඩියුස් කරපුවම දැන් NADH කියන්නේ high energy signal එකක්. ඊට අමතරව දැන් ඔය glycolysis and TCA cycle වගේ energy produce cycles NADH and NAD+ ratio එකට ගොඩාක් sensitive. දැන් හිතන්න NADH වැඩි අවස්ථාවේදී මෙන්න මේ glycolysis and TCA cycle inhibit වෙනවා. හේතුව glycolysis වලට යන්න NAD+ අවශ්‍යයි. හොඳට මේ NAD+ නැති වෙනකොට ඒගොල්ලන්ට NADH හදන්න අවශ්‍ය NAD+ ටික නැති නිසා ඒගොල්ලන්ගේව inhibit වෙනවා. දැන් TCA cycle එකේදීත් අපිට හම්බ වෙනවා අවස්ථා දෙකක isocitrate dehydrogenase and alpha ketoglutarate කියන enzyme වල ඒව වලට NAD+ අවශ්‍යයි NADH හදන්න. දැන් මෙව high energy electron carriers. හරිද? එතකොට දැන් ඒව වලට ඒව නැති වුනාම NAD+ නැති වුනාම TCA cycle එක glycolysis මගින් ඒව ගන්න බෑ. එතකොට මේවා glycolysis and TCA cycle inhibit වෙනවා. සහ NADH වල high energy signal එක නිසාත් ඒක suppress වෙනවා. එතකොට cells get the signals that increased energy state inside. So uptake of glucose into cells reduces. එතකොට මේ GLUT1 කියන්නේ glucose absorbing glucose cell එක ඇතුළට ගන්න receptor එකන්නේ. එතකොට ඒක inhibit වෙනවා. gluconeogenesis උත් inhibit වෙනවා මෙන්න මේ alcohol consumption එක නිසා. pyruvate දැන් glycolysis වල අන්තිම step එක වගේ pyruvate නේ. pyruvate එක ඊට පස්සේ එක්කෝ ඒකේ fates දෙකක් තියෙනවා. එක්කෝ lactate හදනවා නැත්නම් ඒක push වෙනවා acetyl CoA හදන්න. දැන් acetyl CoA හදන්නේ pyruvate dehydrogenase complex එක මගින්. එතකොට මෙන්න අපි දැන් කතා කරන්නේ හැම වෙලාවෙම අපි කතා කරන්නේ alcohol වලින් NADH නිෂ්පාදනය වෙනවා කියලා. එතකොට NADH වැඩි වෙන්න මෙන්න මේ pyruvate ටික push කරනවා lactate formation වලට. NADH promotes lactate formation, hence pyruvate does not enter into gluconeogenesis. අපි කතා කරා pyruvate කියන්නේ gluconeogenesis වලට ගොඩාක් important substrate එකක් කියලා. next අපි බලමු මෙන්න මේ gluconeogenesis එකේ පළවෙනි step එකක් තියෙනවා oxaloacetate. දැන් අපිට දැන් gluconeogenesis වල පොඩි background එකක් අපි කතා කරා. දැන් gluconeogenesis වල irreversible steps තුනක් තියෙනවා. ඒ තුනෙන් අන්තිම step එක pyruvate acetyl CoA බවට පත් කරන එකනේ. එතකොට මෙන්න මේ acetyl CoA එක oxaloacetic acid නැත්නම් pyruvate බවට පත් කරද්දී එතනදී මෙන්න මේ NADH අවශ්‍ය වෙනවා. දැන් NADH එක තිබ්බම oxaloacetic acid කියන්නේ ගොඩාක් gluconeogenesis වලට අවශ්‍යම substance එකක්. ඒක තමයි malate වලට convert වෙලා mitochondria එකෙන් එළියට shuttle වෙන්නේ. එතකොට මේ මේකට කියන්නේ malate pump එක කියලා. mitochondria එක ඇතුළේ තියෙන oxaloacetic acid එක malate වලට convert කරලා එළියට දාලා නැවත oxaloacetic acid වලට convert කරන එක gluconeogenesis වල important step එකක්. දැන් ඒකෙදී දැන් oxaloacetic acid push වෙන්නේ malate පැත්තට NADH. එතකොට all the intermediates of gluconeogenesis are diverted to other pathways. එතකොට decreased gluconeogenesis සිදුනාම hypoglycemia එනවා if the body glycogen stores are low. තවද මේ oxaloacetic acid අඩු වෙනවනේ දැන් මෙතනදී NADH එක වලින් malate වලට push කරන නිසා. එතකොට this causes the acetyl CoA to be diverted to ketone body synthesis. එතකොට acetyl CoA TCA cycle එකේ OA වලට නෙවෙයි මේ එකතු වෙන්නේ. ඒක කෙලින්ම යනවා ketone body synthesis වලට. right. ඊට පස්සේ අපි යමු glycerol නැත්නම් adipose tissue triglycerides mobilization එකට. දැන් glycerol 3 phosphate වලට convert කරන්න නම් NAD+ අවශ්‍ය වෙනවා. එතකොට දැන්
ඇල්කොහොල් කන්සම්ප්ෂන් එකේදී NAD+ අඩු වෙනවා NADH වැඩි වෙනවානේ. එතකොට ග්ලිසරෝල් මොබිලයිසේෂන් එකට අවශ්‍ය NADA+ නැති වෙනවා. ඒ නිසා ඒක ඉන්හිබිට් වෙනවා. තව මෙතන ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක chronic alcoholics tends to eat less. දැන් ඒ නිසා තමයි කියන්නේ අර විටමින් නැත්නම් නියුට්‍රිෂන් ඩෙෆිෂියන්සිස් වෙන්න හේතුව තමයි අර ඇල්කොහොලික්ස්ලා ඇල්කොහොල් එකෙන් ලැබෙන එනර්ජි එක නිසා ඒගොල්ලන්ට හයි එනර්ජි ස්ටේට් එකක් ඒගොල්ලන්ගේ සෙල්ස් ඇතුළේ දැනෙනවා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත කතාව. ඒගොල්ලන් ඒක empty calories කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ calories තිබුණට ඒව වලට අවශ්‍ය minerals, vitamins, substances හම්බ වෙන්නේ නැහැ. හේතුව alcoholicsලා හරියට කන්නේ නැති නිසා. right ඊට පස්සේ අපි බලමු මේක ටිකක් ක්ලියර් මදි වුණාට මම එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. එතකොට මේ තමයි effects of alcoholism on lipid metabolism. හරිද? එතකොට දැන් NADH NAD+ ratio එක අපි දන්නවා වැඩි කියලා. NADH වැඩි. එතකොට මේ NADH NAD+ ratio එක වැඩි වුණාම ඒක beta oxidation inhibit කරනවා. දැන් ඊට අමතරව දැන් acetic acid දැන් යනවා ඊට පස්සේ acetyl CoA වැඩි වෙනවා right. හේතුව acetyl CoA වැඩි වෙන හේතුව තමයි දැන් අර අපි කලින් කතා කරා වගේ TC cycling inhibit වෙනවානේ. glycolysis උත් යම් තාක් දුරකට inhibit වෙනවා. හැබැයි acetyl CoA ප්‍රමාණයක් තියෙනවා. එතකොට වෙන්නේ අර තියෙන acetyl CoA ටික TCA cycle එකට යන්න බැරි වෙනවා. එතකොට acetyl CoA accumulate වෙනවා. එතකොට accumulate වෙච්ච acetyl CoA ටික දායක වෙනවා lipogenesis සහ cholesterol metabolism වලට. එතකොට මොනවද වෙන්නේ? fatty acids produce වෙනවා. fatty acids produce වුණාම fatty acids glycerol එක්ක එකතු වෙලා triacyl glycerol හදනවා. නැත්නම් triglycerides හදනවා. එතකොට මේ triglycerides accumulate වෙන්න පටන් ගන්නවා. දැන් triglycerides accumulate වෙන්න පටන් ගත්තාම liver එකේදී ඒක lead කරනවා fatty liver කියන condition එකට. දැන් fatty liver condition එක reversible. නමුත් දිගටම triglycerides accumulate වෙලා liver එක damage කරලා ඊට පස්සේ ඒක convert කරනවා irreversible state එකට. ඒ තමයි cirrhosis. හරිද? next අපි යන් protein metabolism discuss කරන්න. Alcohol can damage liver leading to impaired secretion causing accumulation. එතකොට මෙතනින් කියන්නේ alcohol liver එක damage කරන නිසා proteins නැත්තම් amino acids proteins හරියට synthesize කරන්න බැරි වෙනවා. එතකොට this leads to reduced serum proteins විශේෂයෙන්ම albumin සහ transferrin. තවද ඒ කියන්නේ reduced absorption of isoleucine, arginine and methionine. දැන් මේකේ methionine essential කියලා අපි දන්නවා. දැන් මේ හරියට amino acids absorb වෙන්නේ නැති නිසා ඒක negative nitrogen balance එකක් ඇති කරනවා body එක ඇතුලේ. හේතුව body එකට අවශ්‍ය protein ටික හම්බ වෙන්නේ නැත්නම් amino acids ටික හම්බ වෙන්නේ නැති නිසා එයාගේ loss එක වැඩි වෙනවා. loss එක වැඩි වුණාම negative nitrogen balance එකක් ඇති වෙනවා. interfere with the uric acid excretion. එතකොට it causes hyperuricemia. තවද impairs metabolism of amino acids. එතකොට this leads to the accumulation of glutamate, aspartate and homocysteine. අපි දන්නවා homocysteine accumulate වුණාම ඒක cardiovascular diseases ඇති වෙන්න තියෙන එක risk factor එකක්. inhibit protein synthesis in the brain. ඔය තමයි protein metabolism වල වෙන effects ටික. next is micronutrient absorption. දැන් folate සහ thiamine කියන්නේ අපේ carbohydrate metabolism වලට ගොඩක් අවශ්‍ය වෙන vitamins ටිකක්. So alcohol causes decreased absorption and uptake by the liver, hence increases the requirement leading to folate deficiency. අපි මේක ආයෙ පාරක් බලමු. දැන් alcohol කියන්නේ මේ folate එකේ absorption එක අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි. folate ටිකක් හරි absorb කරාත් ඒක liver එකකින් ගන්න එක හරියට uptake එක කරන්න දෙන්නේ නැහැ. එතකොට මොනවද වෙන්නේ? folate අපිට අපේ ඇඟට අවශ්‍ය folate ටික අපිට satisfy කරන්න ඕන නම් අපිට folate ආහාරයට ග්ලුකෝ ප්‍රමාණයක් ගන්න වෙනවා. හේතුව ඒකෙන් ටිකයිනේ absorb වෙන්නේ සහ ටිකයිනේ uptake වෙන්නේ. ඒ නිසා අපි අර සාමාන්‍ය ආහාර වලින් ගන්න folate ප්‍රමාණය අඩු නිසා එතකොට අපි normal level එකට කෑවත් අපිට ඇති වෙනවා folate deficiency එකක්. දැන් එතකොට දැන් ඊට පස්සේ දැන් අර liver එකේ දැන් absorb කරපු folate ටිකත් අර liver එකෙන් uptake කරන්න බෑනේ. එතකොට increased urinary excretion of folate. දැන් මේ folate deficiency එක ඇති වෙන්නත් පුළුවන් poor diet එක නිසා. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. දැන් thiamine කියන්නේ thiamine වලට alcohol කරන්නේ ඒකමයි.
ඒක malabsorption එක ක්‍රියේට් වෙන්නේ. එතකොට මේ malabsorption එක සිද්ධ වුණාම ඒක දැන් thymine pyrophosphate වලට conversion එක අඩු වෙනවා. දැන් thymine pyrophosphate කියලා කියන්නේ trans ketolase සහ pyruvate dehydrogenase complex එකේ ගොඩාක් වැදගත් coenzyme එකක්. අපි දන්නවා pyruvate dehydrogenase pyruvate එක convert කරනවා acetyl CoA වලට. එතකොට එතනදී මේ enzyme එක හරියට function වෙන්නේ නැති වුණාම acetyl CoA අඩු වෙනකොට අපිට energy metabolism වලට ඔක්කොම අවුල් වෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. The deficiency of thiamine leads to beriberi and Wernicke-Korsakoff syndrome. Right. එතකොට දැන් මෙතනදී තියෙනවා glucose metabolism after long starvation should be paired with thiamine infusion. දැන් මේකෙන් කියන්නේ අපිට දැන් කවුරුහරි හිතන්නකො ලොකු ගොඩක් දවස් වලින් කාලා නැහැ කවුරුහරි. එතකොට කාලා නැති එක්කෙනෙක්ට අපි කෙලින්ම glucose infusion එකක් දෙන්නේ නැහැ. අපි දෙනවා thiamine infusion එකත් එක්ක. හේතුව අපි දන්නවා thiamine අවශ්‍යයි glucose metabolism වලට. එතකොට දැන් ඒක දෙකම එකට දෙනවා. දැන් starvation එකේදී thiamine stores ටික අඩු වෙනවනේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ beriberi සහ Wernicke-Korsakoff syndromes ඒ කියන්නේ එක පාර්ට්ටම පේනවා. because එයාට thiamine deficiency එකක් තියෙන නිසා හැබැයි ඒක manifest වෙන්නේ නැහැ. එයා starvation එක නිසා. ඒ නිසා තමයි අපි කියන්නේ glucose infusion එකත් එක්ක thiamine infusion එක දීම අත්‍යවශ්‍යයි විශේෂයෙන්ම alcoholics ලට. දැන් අපි බලමු vitamin A. vitamin A alcohol වලින් කරන්නේ ඒක malabsorb කරන එක සහ vitamin A හරියට store කරන්න බැරි තත්ත්වයක් ඇති කරනවා. pyridoxine වලටත් ඒක pyridoxine වලට alcohol කරන්නේ ඒක active pyridoxine levels ටික අඩු කරනවා liver එක ඇතුලේ. iron වලට වෙන්නේ iron absorption එක වැඩි කරනවා. දැන් iron absorption එක වැඩි කරමුම free radical formation එක වැඩි වෙනවා. එතකොට මොනවද වෙන්නේ? oxidative damage එක වැඩි වෙනවා. දැන් zinc වල poor diet එක නිසා ඒක එක negative impacts ටිකක් තියෙනවා. දැන් මේ alcoholism ටිකයි මෙන්න මේ drinking levels ටික කියව ගත්තොත් ඒ ටික එකේ explain කරන්න දෙන්නේ නැහැ. ඒක just remember කරන්න තිබ්බොත් හොඳයි. අපි කෙලිප් යන් ඊට පස්සේ කොහොමද මේ alcohol liver එක affect කරන්නේ කියලා. දැන් අපි දන්නවා liver එක තමයි primary site of alcohol metabolism. එතකොට 150ක drinkers ලගේ cirrhosis ඇති වෙනවා කියලා අපි දන්නවා. දැන් මේකත් මේ ටිකත් ඕන කියවන්න. Death rates due to cirrhosis males 57% of alcoholics. with females 37% alcoholics females ලගෙත් මැරෙනවා. right? දැන් අපි බලමු stages of liver disease. අපි දැන් දන්නවනේ දැන් beta oxidation කියන දේ inhibit වෙනවා NAD+ ratio එක වැඩි නිසා. එතකොට මොනවද වෙන්නේ? තියෙන acetyl CoA ටික ඊට පස්සේ divert වෙනවා fatty acid synthesis සහ cholesterol synthesis වලට. එතකොට ඇති කරන්නේ fatty liver එක. දැන් fatty liver එක reversible. නමුත් fatty liver එක දිගටම තිබ්බම ඒක damage කරන්න පටන් ගන්නවා. දැන් continued cell ඊට පස්සේ alcohol වලින් උත් ඒ cell damage එක facilitate කරනවා. එතකොට මේ continued cell damage එකෙන් immune cells ටිකක් එනවා. දැන් අපි දන්නවා දැන් immune cells cytokines කියන bio molecules ටික release කරනවා. ඒව තමයි responsible වෙන්නේ inflammation එකට. එතකොට මේ inflammation එක causes hepatitis. liver එකේ inflammation එකක් ඇති කරන එකට hepatitis. මේකත් reversible. නමුත් දිගටම කවුරුහරි බොන්න පටන් ගත්තාම එතකොට ඇති වෙන්නේ cell necrosis and ඊට පස්සේ දැන් liver එක ඇතුළේ තියෙන hepatocyte functional cell එක. එතකොට දැන් cell necrosis එකක් ඇති වුණාට පස්සේ ඒ hepatocytes ආයේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ආයෙ රිප්ලේස් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක ඉක්මම ගියාම මොනවද වෙන්නේ? fibrous tissue තමයි අර hepatocytes ටික රිප්ලේස් කරන්න පටන් ගන්නෙ. එතකොට දැන් liver එක fibrous tissue වලින් function වෙන්න බෑනේ. එතකොට තමයි අපි කියන්නේ irreversible damage වෙන cirrhosis එක ඇති කරන්නේ. Hypothesis for liver damage. දැන් අපි බලමු free radicals can be produced by cytochrome P450 system. එතකොට reactive oxygen species cause the peroxidation of lipid in the membrane. අපි මේක කලින් පාඩමේදී අපි කතා කරා. අපි ඊට පස්සේ දන්නවා මේක this can cause cell damage. අපි දන්නවා alcohol මෙන්න මේ cytochrome P450 එකේ 2E1 microsomal ethanol system කියලා එකක් තියෙනවා. ඒකට ඒකෙන් අපිට reactive oxygen species හදන්න පුළුවන්. තවද මෙතනදී තියෙනවා acetaldehyde කියන්නේ potent oxidant එකක් කියලා. Next,
diminished antioxidants. දැන් අපි කතා කරා free radical දැන් oxidative stress කියන concept එකට එක්ක දෙකක් වෙන්න පුළුවන්. එක්ක pro-oxidants වැඩි වෙන්න පුළුවන්. නැත්නම් තියෙන antioxidants ටික අඩු වෙනවා. දැන් මෙතනදී alcohol interferes with the glutathione transport across the mitochondria. එතකොට මොනවද වෙන්නේ? දැන් glutathione transport එකට damage එකක් ඇති වුණාම මොනවද වෙන්නේ? free radicals වල වෙන damage එක වැඩි වෙනවා. තවද thiamine levels අඩු වුණාම NADPH levels අඩු වෙනවා. ඊට පස්සේ ආහාරයෙන් අපිට දැන් alcoholicsලා low diet සහ vitamin absorption අඩුවෙන් වෙන නිසා ඒගොල්ලන්ගේ මේ vitamin A and vitamin E deficiencies ඇති වෙනවා. දැන් අපි දන්නවා vitamin A විශේෂයෙන්ම beta carotene සහ vitamin E ගොඩාක් important free radical mediated damage එක නවත්තන්න. ඒකත් important point එකක්. Hypoxia. Alcohol metabolism uses oxygen. Less oxygen from other functions. Endothelin released vasoconstriction. එතකොට මෙතන කියන්නේ alcohol metabolism එක oxygen ගොඩක් පාවිච්චි කරන නිසා hypoxic condition එකක් ඇති කරන නිසා ඒකට cell damage එකක් දක්වා යන්න පුළුවන්. අපි දැන් inflammatory agents වල effect එක බලමු. Step by step එක. අපි ඉස්සෙල්ලා මේකෙන් පටන් ගමු. Damaged cells attract white blood cells. Now white blood cells අපි දන්නවා release chemicals. ඒගොල්ලන්ට signal කරන්න ඕනේ මෙතන damage එකක් වෙනවා කියලා. එතකොට they release cytokines, okay? Cytokines and harmful echinozoids. දැන් මේක මගින් inflammation එකක් ඇති කරනවා. 5 cardinal rules of inflammation: redness, tenderness, warmth. තව දෙකක් තිබ්බා. හැබැයි overall වෙන්නේ ඒ region එකේ immune response එක වැඩි කරන එක. That's what's done by inflammation. එතකොට අපි දැන් යන් gut bacteria. gut bacteria මගින් secrete කරන endotoxins වලින් ඒක ගිල්ලා දැන් අපි liver එකේ දන්නවා මතක නම් liver එකේදී macrophage එකක් නැත්තම් monocyte එකක්. ඒක පොඩ්ඩක් බලන්න. කොමාරි alter වෙච්චි white blood cell එකක් liver එකට ඇති වුණාම ඒකට කියන්නේ Kupffer cells කියලා. Kupffer cells තමයි phagocytose කරන්නේ විවිධ බැක්ටීරියා වර්ග. ඒතකොට දැන් මොනවද වෙන්නේ? or dead cells. ඒතකොට මේ endotoxins stimulate the proliferation නැත්නම් Kupffer cells ප්‍රමාණය වැඩි කරනවා liver එක ඇතුලේ. දැන් ඊට අමතරව endotoxins ටික දැන් මේ Kupffer cells වැඩි කරන එකේ inflammatory process of the liver වැඩි කරනවා. දැන් endotoxins ඊට අමතරව permeability of the gut wall වැඩි කරනවා. ඒතකොට ඒකත් inflammation එකට යොමු වෙනවා. හේතුව endotoxins ටික absorb වෙන්න පුළුවන් නිසා. දැන් ඊට පස්සේ අපි යන් මෙන්න මෙතනට. දැන් duct කියන එකේ now combination of two or more different molecules. Anyways, acetaldehyde අපි දන්නවා toxic substance එකක්නේ. ඒතර acetaldehyde මගින් ඒකට විරුද්ධ immune reaction එකක් තියෙනවා. දැන් මම කලින් කතා කරා වගේ අර East Asians ලගේ තියෙනවානේ මේ aldehyde dehydrogenase 2 කියන enzyme එකේ deficiency එකක්. එතකොට මොනවද වෙන්නේ? ඒගොල්ලන්ගේ acetaldehyde accumulate වෙනවා. right? එතකොට මේක Asians ලට ගිහිල්ලා මේක හොඳට පේනවා. ඒගොල්ලන්ට immune reaction එකක් එන්නේ. ඒගොල්ලන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැම රතු පාට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන් කසනවා, දාඩිය දානවා, ඒගොල්ලන්ට ඔළුවේ කැක්කම හැදෙනවා. එතකොට ඒකට කියන්නේ Asian flush කියලා. ඒ immune reaction against acetaldehyde. ඒ වගේම අපි disulfiram දුන්නාම alcoholics ලටත් ඒගොල්ලන්ටත් මේ immune reaction එක සිද්ධ වෙලා alcohol වල unpleasant effect එක ඇති වෙන නිසා ඒගොල්ලන් alcoholism ඒගොල්ලන් ඒ කියන්නේ ගන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ඊට පස්සේ අපි ඉස්සරහට යන් තව stellate cells. Fat storing cells produce collagen and undergo fibrosis. දැන් මේ ඔක්කොම inflammation එක ඇති වෙන්න තියෙන හේතුව. genetics අපි දන්නවා කලින් කතා කරා වගේ acetaldehyde dehydrogenase enzyme එකේ deficiency එකක් තියෙනවා East Asians අතර. ඒ නිසා acetaldehyde එක build up වෙනවා, cell damage එක වැඩි වෙනවා. එක fact එකක් විදිහට හිතා ගන්න පුළුවන් දැන් acetaldehyde කියන toxic substance එකක් ඒක carcinogenic යම් තාක් දුරකට. එතකොට East Asians ලගේ මේ aldehyde dehydrogenase 2 enzyme එක අඩු නිසා ඒගොල්ලන්ගේ acetaldehyde build up එකක් ඇති වෙනවා ඒගොල්ලන්ගේ alcohol consumption එක වැඩි වුණාම. එතකොට අපිට normal කවුරු හරි ගත්තාම සහ East Asian කෙනෙක් ගත්තාම ඒ කියන්නේ මේ aldehyde dehydrogenase deficiency එකේ තියෙන Asian කෙනෙක් ගත්තාම එයාට esophageal cancer හැදෙන්න තියෙන probability එක වැඩි. ඇයි ඒ? හේතුව East Asian එක්කෙනාගේ acetaldehyde build up එක වැඩි නිසා.
ඇසිටල්ඩිහයිඩ් කාසිනොජෙනික්. එතකොට එයාගේ සෙල් ඩැමේජ් එක වැඩි වෙනවා. ඒක මම හිතන්නේ හොඳ එක්සැම්පල් එකක් මේකට. අපි ඊට පස්සේ යන් diet. Then polyunsaturated fatty acids, iron consumption, smoking increase the risk of increase the damage of alcohol by 3 times. ඒ වගේම coffee වලින් අඩු කරනවා alcohol වෙන්න පුළුවන් damage එක. දැන් ඊට පස්සේ තියෙනවා female tendency and male tendency. දැන් females ලට ඊට වඩා ඒ කියන්නේ females ලා වැඩි බොන්නේ නැහැ. whereas males බොනවා. මේක මම හිතන්නේ more of control of alcohol consumption. හරි. දැන් අපි යන් brain එකේ තියෙන effect එකට. දැන් මේ ටික roughly just කියව ගත්තත් it's ඇති වෙනවා but අපි just කියවගෙන යන්. Alcohol causes for cerebral atrophy. නැත්නම් shrinking of the brain cells cause shrinking of the muscles. දැන් brain. දැන් එකක් තමයි දැන් අර very popular පින්තූරයක් තියෙනවා මැඩම්ගේ lecture note එකේදී alcoholic කෙනෙකුයි non alcoholic අතර. alcoholic ගේ brain mass එක ගොඩක් අඩුයි. දැන් මේක normal එක්කෙනාගේ මොලේ නම් alcoholic ගේ මොලේ ඊට වඩා ගොඩක් නැත්තම් ඒක ඒ කියන්නේ ඒක පොඩි වෙලා. හේතුව අර cerebral atrophy එක ඇති වෙන නිසා. දැන් ඊට පස්සේ it mostly affects the prefrontal cortex of the frontal lobe. අපි දන්නවා prefrontal cortex එකෙන් තමයි judgment, problem solving ඊට පස්සේ අපි behavior control කරන්නේ ඔය ඔක්කොම control කරන්නේ prefrontal cortex එකෙන්. next අපි බලමු thiamine deficiency එකෙන්. අපි කතා කරා ඇයි thiamine deficiency ඇති වෙන්නේ කියලා. කලින් උඩ part එක. එතකොට ඒක ඇති කරනවා Wernicke-Korsakoff syndrome, wet brain. එතකොට මේක තමයි affect කරන්නේ limbic system එක, emotional motor system, structure complex lying on both sides of the thalamus. ඒකට තමයි කියන්නේ limbic system එක. limbic system එක තමයි thalamus එක දෙපැත්තේ තියෙන්නේ. ඒක anatomy part එක, not a problem. Symptoms තමයි amnesia, memory loss and dementia. Interfere with the neurotransmitter activity. හරි. මේක පොඩ්ඩක් වැදගත්. glutamate කියන්නේ අපි දන්නවා main excitatory neurotransmitter එක. එතකොට alcohol මොනවද කරන්නේ? glutamate කියන excitatory neurotransmitter එකේ release එක අඩු කරනවා. එතකොට මොනවද වෙන්නේ? It inhibits glutamate synthesis. දැන් එතකොට මොනවද කරන්නේ? අපේ body එකේ natural ඒක දැන් සමුචිතතාවයක් ඇති කරන්න ඕනේනේ. එතකොට glutamate අඩු වුණාම අපේ ඇඟේ glutamate වලට තියෙන sensitivity වැඩි වෙනවා. එතකොට sensitivity එක වැඩි කරන්න නම් අපි upregulate කරනවා receptors. දැන් alcohol consumption තමයි glutamate synthesis එක නැත්නම් secretion එක නවත්තන්නේ. දැන් හිතන්න මෙහෙම. alcohol consumption එක නැවතුවා. එතකොට glutamate secretion වලට තියෙන inhibition එක නැති වෙනවා. එතකොට එකපාරට glutamate ගොඩක් secrete වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් receptors තියෙනවානේ. receptors සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි කලින් තිබ්බේ receptors කීපයයි. එතකොට මේ receptors upregulation යන වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ එකපාරටම මේ glutamate වැඩි වුණාම ඒක ගිහලා හැම receptor එකම stimulate කරලා අපි දන්න over stimulation of neurons ඊට පස්සේ leads to seizures. මෙන්න මේ තමයි alcohol withdrawal වල එක explanation එක. තව එකක් තියෙනවා GABA. දැන් අපි දන්නවා GABA කියන්නේ main inhibitory hormone එක. එතකොට alcohol mimics GABA. හරිද? එතකොට දැන් alcohol GABA mimic කරාට පස්සේ ඒ කියන්නේ mimic කියන්නේ alcohol හරියට GABA වගේම තමයි ඒක හැසිරෙන්නේ. ඒක තමයි mimic කියලා කියන්නේ. එතකොට දැන් GABA වැඩි වෙනකොට නිකන් අර alcohol එකේ activity එක GABA activity වගේනේ. එතකොට මොනවද වෙන්නේ? ඒක ආයේ සමතුලිතතාවයක් ඇති කරන්න ඕනේ. එතකොට කරන්නේ තියෙන receptors ටික down regulate කරනවා. දැන් මට කලින් ගොඩාක් receptors තිබ්බනම් දැන් GABA වල තියෙන receptors ටික අඩු කරා. දැන් මතක තියාගන්න GABA කියන්නේ inhibitory hormone එකක්. එතකොට හිතන්න alcohol නවතිනවා කියලා. alcohol නවතිනවා. දැන් GABA කියලා කියන්නේ inhibitory hormone එකක්නේ. එතකොට මෙන්න මේ GABA ප්‍රමාණය අඩුයි. GABA release එක අඩුයි. හැබැයි receptors මදි. එතකොට receptors මදි නිසා inhibition එක ඇති වෙන්නේ නැහැ. එතකොට ඇති වෙන්නේ over excitation එකක්. එතකොටත් ඇති වෙන්නේ seizures තමයි. ඕකත් එක mechanism එකක් for withdrawal.
it was a kidney. Indirect effect on liver cirrhosis. It was a direct effects. තමයි nephron වලට damage එකක් ඇති කරනවා. Again acetaldehyde ගැන අපි මතක තියාගමු. ඉන්නේ තව දෙයක් very important. Alcohol වලට effect එකක් තියෙනවා to inhibit ADH secretion. ADH secretion අඩු කරපුවම මොනවද වෙන්නේ? Antidiuretic hormone එකකින් නේද වැඩිපුර water collecting duct එකයි distal convoluted tubule එකකින් වැඩිපුර වතුර ගන්නෙ. එතකොට මෙතනදී ADH secretion එක inhibit වෙනවා. එතකොට මොනවද වෙන්නේ? water reabsorption එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි urine වලින් ගොඩාක් වතුර නැති වෙනවා. දැන් ගොඩාක් වතුර නැති වෙච්ච අවස්ථාවකදී මොනවද වෙන්නේ? අපිට වෙන්නේ dehydration. හරිද? එතකොට මේ තමයි alcohol එකේ dehydration වලට යන ක්‍රමය. දැන් dehydrate වුණාම sodium retention එකකුත් සිද්ධ වෙනවා. දැන් sodium retention එකකින් ඊට පස්සේ high blood pressure ඊට පස්සේ high blood pressure තමයි kidneys වලට ගිහලා damage කරන්නේ. එතකොට මේක තමයි mechanism එක කොහොමද kidneys ඒ කියන්නේ kidneys ඇවිල්ලා කොහොමද alcohol වලින් kidneys damage කරන්නේ. දැන් ওই sodium retention එක අපි දන්නවා physiology වලට තියෙනවා. ඒ කියන්නේ දැන් compensate කරන්න දැන් dehydration එකක් ඇති වුණාම අපිට දැන් blood volume එක වැඩි කරගන්න ඕනේ. blood volume එක වැඩි කරගන්න ඕන නම් අපි salt කනවා නම් අපි salt retention එක වැඩි. එතකොට මොනවද වෙන්නේ? blood pressure එක වැඩි වෙනවා. salt retention එක වැඩි නිසා. දැන් මේක chronic condition එකක් නේ. එතකොට ඔක කාලය ගිහිල්ලා ඊට පස්සේ ඔක manifest වෙනවා as high blood pressure. high blood pressure අපි දන්නවා glomeruli වලට ඒක negative impact එකක් තියෙනවා නැත්නම් nephrons වලට ඒක හොඳ නෑ. ඒ නිසා තමයි අපි kidneys damage වෙනවා කියලා අපි කියන්නේ. next heart. alcohol ingest කරාට පස්සේ blood pressure එක වැඩි වෙනවා නැත්නම් arrhythmias. අපි දන්නවා alcohol ගිහිල්ලා neurons වල disturbance එකක් ඇති කරනවා. ඊට පස්සේ cardiomyopathy කියලා කියන්නේ cardiac muscle එකේ rigidness එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක හරියට heart muscle එකට contract වෙන්න බැරි වෙනවා. heart failure දන්නවා cardiac output එක maintain කරන්න බැරි වෙනවා. strokes උත් දන්නවා brain එකේ තියෙන blood vessels blocks ඇති කරනවා. mechanisms ටික මේ තමයි inhibition of protein synthesis, inhibition of oxidative phosphorylation, fatty acid ester accumulation. අපි දන්නවා beta oxidation fatty acid oxidation නැත්නම් beta oxidation inhibit වෙනවා NAD+ ratio එක වැඩි නිසා. එතකොට දැන් fatty acids දැන් LDL VLDL ඔක්කොම වැඩිනේ. ඒවා accumulate වෙලානේ තියෙන්නේ දැන් ඔය blood වල. එතකොට these can get deposited in the vessels. එතකොට මොනවද වෙන්නේ? vessel එකේ දැන් මේ blood vessel එකක් නම් දැන් මේක deposit වෙනවා නම් vessel එකේ තියෙන ඉඩ ප්‍රමාණය blood වලට යන ඉඩ ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට low blood ඒ කියන්නේ blood ප්‍රමාණයට අවශ්‍ය ඉඩ සහ flow එකට අවශ්‍ය මේ space ප්‍රමාණය නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ මොනවද? high blood pressure. හේතුව දැන් මෙතන peripheral resistance එකක් තියෙන නිසානේ. right. ඊට පස්සේ damage by free radicals. Adduct induced inflammation. Disruption of the cell membrane and coronary vasospasm. අනිත් organs වලට අපි දන්නවා very heavy drinking, binge drinking can cause acute නැත්නම් chronic pancreatitis, inflammation of the pancreas. Gastritis, gastric ulcers, bleeding මේවත් ඇති කරන්න පුළුවන්. lungs වලත් acute lung injury එකක් ඇති කරන්න පුළුවන් following a trauma infection. හරි. methanol poisoning. Very important. The methanol poisoning කියලා කියන්නේ methanol කියන්නේ තව substance එකක්. ඒ කියන්නේ ඒක නිකන් අර ඒක alcohol එකක්. එතකොට ඒක CH3 එක organic chemistry වල දන්නවා. ඒක ethyl එක නෙවෙයි මේක methanol. එතකොට මේ methanol එකත් ගිහිල්ලා act වෙන්නේ මෙතන පොඩි වැරද්දක් තියෙනවා. right? මේ තමයි alcohol dehydrogenase. තමයි alcohol dehydrogenase. මෙන්න මේ තමයි aldehyde dehydrogenase, right? aldehyde dehydrogenase. එතකොට methanol උත් මෙන්න මේ alcohol dehydrogenase උත් එක්ක react කරලා formaldehyde හදනවා. ඊට පස්සේ formaldehyde ගිහිල්ලා aldehyde dehydrogenase උත් එක්ක ප්‍රතික්‍රියා කරලා formic acid හදනවා. දැන් formic acid වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. formic acid ඉතාමත් toxic. එතකොට ඊට අමතරව ඒකේ ආම්ලිකතාවයකුත් තියෙනවා. දැන් මේ ආම්ලිකතාවය නිසා metabolic acidosis එකක්
මේ ෆෝමික් ඇසිඩ් නිසා ඇති වෙන්න පුළුවන්. තවද ෆෝමික් ඇසිඩ් වල ඔස්මොලාරිටි එක වැඩි නිසා ඒකේ සයිඩ් වලට ටොක්සික් ඉෆෙක්ට්ස් ටිකක් තියෙනවා. එතකොට තව ඊට අමතරව තියෙනවා දැන් ටෙට්‍රාහයිඩ්‍රෝෆෝලේට් කියන්නේ ගොඩාක් DNA සින්තසිස් වලට ගොඩාක් වැදගත් කම්පවුන්ඩ් එකක්. දැන් ඒකත් මෙතන ෆෝමික් ඇසිඩ් එක මගින් සයිකල් වෙන නිසා DNA රෙප්ලිකේෂන් වලටත් ඩැමේජ් එකක් ඇති වෙන නිසා ඔය හේතුන් නිසා ෆෝමික් ඇසිඩ් ගොඩාක් ටොක්සික්. නැත්නම් මෙතනෝල් ෆෝමික් ඇසිඩ් වෙලා මෙතනෝල් ටොක්සිසිටි එක මේක මගින් එක්ස්ප්ලেইন කරනවා. දැන් මොනවද කරන්නේ මේ ප්‍රශ්නෙට? පුදුමයි. හැබැයි මෙතනෝල් පොයිසනින් වලට බෙහෙතක් විදිහට අපි දෙන්නේ ඇල්කොහොල්. ඇයි ඒ? ඇල්කොහොල් වලට තියෙනවා ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රේෂනේස් වලට එෆිනිටි එක වැඩි. ඒ කියන්නේ මෙන්න මේ එන්සයිම්ස් දෙකටම එතනෝල් වලට තියෙන එෆිනිටි එක වැඩි නිසා මෙතනෝල් වලට කම්පැටිටිව් ඉන්හිබිෂන් එකක් දෙනවා. රයිට්? කියන්නේ එන්සයිම්ස් ටික මෙතනෝලුයි ෆෝමල්ඩිහයිඩ්ත් එක්ක නෙමෙයි බඳින්නේ, කෙලින්ම බඳින්නේ එතනෝලුයි ඇසිඩල්ඩිහයිඩ් එක්ක. එතකොට මේ ෆෝමික් ඇසිඩ් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට දැන් ඇසිටල්ඩිහයිඩ් වල මේකක් තියෙනවානේ. ඇසිටල්ඩිහයිඩ් අපි කෙලින්ම ඒකට මේ මෙටබොලික් පාත්වය එකක් තියෙනවා. ඒ නිසා methanol remains in blood until it is excreted. එන්න ওই මෙකැනිසම් එක තමයි අපි methanol poisoning වලට ට්‍රීට්මන්ට් එක දෙන්නේ. That brings us to the end of alcoholism. Thank you.